අවසානයේ නැවත වතාවක් අවසාන කියනවා. සමාධියෙන් ගායස්තිරස සම්බම්බගමි අමානවි දෙවෙන සාසර ගමකලනි අමානිවන පාසක්කෙරු මගේ බුදු හිමි නමස්තිරස නමස්තිරස Sikkhapadam
समादयामि अतिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि सुरामेरय मद्यपानादट्टाना वेरमणि सिक्खापदं समादयामि समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवताः सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सद्गुरुमुक्तम् धम्मश्रवणकालो अयं बलवन्तः धम्मश्रवणकालो अयं बलवन्तः धम्मश्रवणकालो अयं बलवन्तः नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स ब्रह्माति माता पितरो कुम्भाचार्या ते उच्यते आहुनेयाच पुत्तानां पयाय अनुकम्पकाति लोभनो महाबाहुदराद अम्माय मौनवानत खाविकबरुवाय निवदेनिपाननाद पियाय बनरवन्ने मागे मौपियो वेदनाय श्रद्धावंत सत्पुरुषकानि अदमी हिंदी वटिन धम देशनावा श्रवणीय करात शोधान वेनावत
වහන්සේ කවියේ තාලය ගැන නොව ඒ කියන උපදේශයේ පිළිබඳව සිහිය පිටුවාගෙන මේ දහම් දේශනාව හොඳට ශ්‍රවණය කරන්න ඕනේ. අද ඔබට කියන මේ බුදුබණ කතාව දඹදිව සැවැත්නුවර සිදුවෙච්ච අනුවේදනීය කතාවක්. ඒ කතාව සහගනීය ඔබට දැනෙන්නේ අපේ ජීවිතවල ඒ කතාව කොච්චර සමීපද කියලා. ඒ උතුම් දහම් කතාව අහන්නට අපි නැවත වතාවක් හඬනගා සාදුනාදයක් පවත්වනවා. එක්ගම් මානික දුම් පානිවසකි එකම පුතයි අම්මට නැත්තේ ආදර පුදුහැර වෙන යම් සැපතක් මේ දුම් පාත් අම්මට लेगिरी कर दे पौधे पुतो नालवाए दारू से नेहती आदर अम्मा दारू से नेहात में बीबी न कपार किसी दिन बैठ करन पिंपली බලන්න වර්තමාන සමාජයේ දිහා රූප වාහිනියෙන් දැරුවත් ගුවන් විදුලිය ශ්‍රවණය කළා පුවත්පතක් දැරුවත් මේ ඇසට දකින්න ලැබෙන්නේ මේ කාමවලට අහන්න ලැබෙන්නේ හදවත සංපාත කරන පිළිවීම. දරුවන් විසින් දෙමාපියන් මරණ දෙමාපියන් විසින් දරුවන්ව මරණ මහා පුදුම සමාජයක් තුළයි අද ජීවත් වෙන්නේ. ජනවාරි මාසෙ ඉඳන් ජූලි මාසෙ වෙනකොට ළමා අපචාර පමණක් නඩු 12000කට වැඩි ප්‍රමාණයක් මේ ලංකා භූමිතලයේ තුල සිදු වෙලා තියෙනවා. පින්වතුනි අද ඔබට කියන බණ කතාව ඒ හැම දෙයකටම හොඳ පිළිතුරක් ලබා දෙවි. දඹදිව සැවැත්නුවර ඉතාම පිළිතර බද ගමක පුංචි පැලසක් තිබුණා. මේ පැලසේ ජීවත් වෙන අම්මා කෙනෙක් සහ පුංචි පුතෙක්. තාත්තා නිවිලා අම්මා උදේ පාන්දර නැගිටලා පුංචි දරුවා බඩාගෙන සිටු මාලිගාව කුස්සියේ වැඩ කරන්න යනවා. දැරිවලා පිඟම් පාජන හොතන හම්බෙන කල්ලි වලින් තමයි තමන්ගේ ආදරණීය පුතා උස්මහත් කළේ. පින්වතුනි සමහර දාට අම්මට සංකේතුනේ වලදඩියේ ලම්කුඩ විතරයි. ඒ සියල්ලම අම්මා ඉඳ දරාගෙන තමන්ගේ එකම දරුවාට හොඳට උගන්වන්න ඕනේ කියන ආශාවෙන් දඹදිව සාක්ෂිලා ඇතුළත් කරලා දරුවාට හොඳට ඉගෙනුවා. අම්මා නිවාඩු දවසට අනුන්ගේ ගෙවල් වල කුලී වැඩට ගිහිල්ලා මුදල් දෙවුවා. හොයලා ඉවර වෙලා දරුවව ආදරෙන් මුස්මහත් කරලා සියලු ශිල්ප ශාස්ත්‍ර මැනවින් ප්‍රගුණ කළා. දවසක් ආදරණීය අම්මා තමන්ගේ තරුණියට පත්වෙච්ච පුතාට ළඟට කතා කළා. ආදරෙන් ළඟට අරගෙන අම්මා මෙහෙම කතාවක් කියනවා. මාහදරත
වදකරන දෙයක් තිබෙයි සිතේ නොබේ අම්මත් ලෙඩ ගානේ සවිය නැතිය ගත්තේ මාමෙරුණාම නුඹ බලන්න කිසිවෙකුවත් නැත්තේ කැන්දන් එනොත් මැන බිරිඳත් මේ ගෙදරට පුතේ අම්මා යෝජනාවක් කරනවා පුතාට හොඳ තැනකින් කතාසියක් නැදලා බිරිඳක් කැන්දාගෙන ඉන්න කියලා. මම දැන් හොඳට වයසයි මට ඔයාට කටට රසට උයන දෙන්න හවිහක්තියක් නැහැ. ඒ නිසා ගෙදරට හොඳ බිරිඳක් කැන්දාගෙන ඉන්න කියලා අම්මා යෝජනාවක් කළා. අම්මගේ හිත රිදවන්න අකමැති පුතා පින්වතුනි සෙනෙහසෙන් අම්මා ළඟට ගිහින් කියනවා දස මත කුස දාරා දේතානේ කිරි දුන්න අම්මා වේද පුරුම් ගිනි බෑ ඉවසන්න බැහිමලට පිරිදකගේ අතරන්න අම්මේ ඉවසන්න අම්මේ ඉවසන්න අම්මේ මට මාව මේ වෙනකන් ආදරෙන් බලාගත්තු අම්මව මට පුළුවන් මැරෙනකන් ඇස් දෙක වගේ බලා ගන්න. ඒ නිසා මට දැනම කතාවයක් ඕන නැහැ. පුතා මෙහෙම කිව්වට අම්මා නැවත නැවත ඇවිත් විතර කර කියනවා කතාවයක් බැඳලා දීස්සක් කැන්දාගෙන ඉන්න කියලා. අම්මාගේ හිත රිදවන්න අකමැති පුතා පින්වතුනි ගෙදරට හොඳ බිරිඳක් කැන්දාගෙන එනවා. එතකොට දැන් මේ ගෙදර කී දෙනෙක් ඉන්නවද පින්වතුනි? කී දෙනෙක් ඉන්නවද ගෙදර? ඇහෙන්නේ නැහැ. කී දෙනෙක්ද? 3 දෙනා. කවුරු 3 දෙනා? අම්මයි, පුතයි, ලේලියයි. අලුතින් ආපු එක්කෙනා කවුද? මම බණ කියනවා ඔබ නිදිනවද? එහෙනම් හැමෝම කතා කරන්න ඕනේ. අලුතින් ගෙදරට එක් කරගෙන ආවේ කවුද? ලේලි. දැන් කසාදයක් බැඳලා ගෙදරකට ලේලි කෙනෙක් එක් කරගෙන ආවහම අපේ ගෙවල් වල අම්මලා කියනවා අපේ ගෙදරට කවුරු වෙලියා වගේ කියලාද? ශ්‍රියාකාන්තාව සිරිකත වැඩියා වගේ කියලා කියනවා. ඕගොල්ලන්ටත් එහෙම කිව්වද? කසාද බැඳලා ආපු දවසේ නැන්දම්ම කිව්වද අනේ සිරිකත වැඩියා වගේ කියලා? නෑ. හැමෝටම කියන්නේ සමහර ගෙවල් වලට කාලියක්ෂණියුත් වඩිනවනේ. ගෙදරට එන බිරිඳගේ ගුණ යහපත්කම අනුව තමයි ඒ ගෙදර සතුට ඉතිරෙන්නේ. දැන් කසාදයක් බැඳලා ගෙදරකට බිරිඳක් ආවම ඉන්ඩෝලේ විදිහක් තියෙනවා. මහ ගෙදරින්දිය වගේ මහත්යගේ ගෙදරින්ද බෑ. එහෙම නේද? එහෙනම් කොහොමද ඉන්ඩෝලේ? දැන් ඒකත් හම්බ කියන්නේ මම දන්නේ මම කතාද බැලලා නැහැ.
සතියක් දෙකක් විතර යනකම් වැඩි කාමරයෙන් එළියට එන්නේ නැහැලු. සතියක් දෙකක් විතර යනකම් hina වෙනකොට දත් පේන්නේ නැහැලු. සතියක් දෙකක් යනකම් කතා කරන සද්දේ මහත්යගේ කනටවත් ඇහෙන්නේ නැහැලු. ඇත්තද බොරුද? හැබැයි මේ ඔක්කොම තියෙන්නේ සති දෙකයි. ආපු දවස්වල එළිය පහළියට ආවේ නැති වුණාට සතියක් දෙකක් යනකොට නෝන ඔන්න එළිය පහළියට එනවා. ආපු දවස්වල hina වෙනකොට දත් පේන්නේ නැති වුණාට මාසයක් දෙකක් යනකොට නෝනගේ දත් 31ම පේනවා. ආපු දවස්වල කතා කරන සද්දේ මහත්යගේ කනට ඇහුන්නේ නැති වුණාට මාස 6-7ක් යනකොට නෝනගේ සද්දේ හන්දියේ කඩේට ඇහෙනවා. අවුරුද්දක් විතර යනකොට තමයි ලේඩි කවුද කියලා කට්ටිය දැනගන්න. නැන්දම්ම දුවනෝගේ වටේට ලේඩි පන්නනෝ ඉඳන් මිටයනවා. සමහර දැන් තියනවා ඉතින් ලේඩි දුවනවා නැන්දම්ම පන්නනවා. මේ ගෙදරට ආපු ලේඩි තාම හොඳ ලේඩියක්. සතුටින් දීද උතුමාව ජීවත් වෙනවා. අම්මගේ සියලු කටයුතු ඉටු කර දෙනවා. අම්මන්නයට දුවේ කුඩමින් හලකනවා. කාලයේදී ටික ටික ඈතට යනවා. මව වයසකයි බෑ කිසිවක් කරන්නට. පුතුයයි ලැඩට මිල මුදලක් සොයන්නට. බිරිඳට සිදු වෙනවා උවටැන් කරන්නට. ඇය පෙළඹෙනවා යුතුයකම මග හරින්නට. ආපු දවස්වල පින්වතුනි ලේඩි අම්මාට හොඳට සැලකුවා. අම්මා නාවල කවල කොවල ආදරෙන් බලන් ගත්තා. ඉල්ලන හැමදේම ආදරෙන් ළඟට දීපු ලේඩි කල්පනා කරනවා මං කසාද බැඳලාවේ මෙහෙම දුක් විඳින්න නෙවෙයි. ඒ නිසා ස්වාමිය වැඩට ගිහිල්ලා මඟ බලාගෙන ඉන්නව එනකම් ගෙදරට ආපු ගමන් ලේඩිය නැන්දම්මා ගැන මෙහෙම කතාවක් කියනවා. ගේ හැම තැනම බැලුවම කැඳපුණෝ ඇත්තේ. වයසක මවගේ වැඩ බව සැලකිය යුත්තේ. වැරහැලි මෑ අඳිනගේ එක පැත්තේ. මේකට පියවරක් ඔබ අඳගත යුත්තේ. මගේ නෑයේ කුට බෑ මේ ගෙදරට එන්න. වැරහැලි මෑ අඳින පිළිපොල් දැනගන්න. මේකට පිළියමක් බැරි
මම යමි මාගේ නිවසට හේත නවතින්න. බැරෑලි ඇඳගත්තු අම්මාගේ හැම තැනම ජරා කරලා ගඳ ගහනවා. නෑදෑයෙකුටවත් ඉදෙත් එන්න බෑ, හරිම අප්‍රසන්නයි. මට නම් බෑ තවත් මේ ගෙදර දුක් විඳින්න, ඒ නිසා මං යනවා යන්න මගේ අම්මාගේ ගෙදර. කාන්තාවන්ට මායක් කීයක් තියෙනවද? සාතරයි එච්චර තියෙනවද? මේක 65 වෙනි එක. කතාවයක් දැන්දට පස්සේ ස්වාමියාත් එක්ක රාඳුනාම බිරිඳ යනවා අම්මාගේ ගෙදර. ගිහිල්ලා සතියක් විතර ඉන්නකොට මහත්යන්ට පාළුව සාන්තිය තනිකම දැනෙනවා. වෙනදට උයන දෙන රස බස් වේල නැති වෙනවා. මහත්ය මොකද කරන්නේ? නෝනව එක්කගෙන එන්න අම්මාගේ ගෙදර එනවා. ඔය මහත්ය එන බව දන්න හින්දාමලු නෝනන යන්නේ. දැන් මේ නෝනත් කියනවා මට බෑ ගෙදර ඉන්න, මං යනවා යන්න අම්මාගේ ගෙදර. පුතා කල්පනා කරනවා මං අම්මගේ පැත්ත ගන්නවද බිරිඳගේ පැත්ත ගන්නවද? දැන් ඔබ නම් කාගේ පැත්තද ගන්නෙ? නෝනගේ පැත්තද අම්මගේ පැත්තද? සම්දයක් නැහැ. කතාවයක් බඳිනකොට තමන්ට ගැළපෙන හොඳ කෙනෙක් හම්බ වුණේ නැත්නම් මේ වගේ ප්‍රශ්න 1000කට මුහුණ දෙන්න වෙනවාද නැද්ද? වෙනවා. ඒ නිසා කතාද බඳිනකොට හොඳට ගැළපෙන කෙනෙක් හොයලා විවාහය කරගන්න ඕනේ. දැන් උපාසකම්මලට මතකද ඉස්සර කාලේ කතාද බඳිනකොට වැඩියෙන්ම හොයලා බැලුවේ ගුණධර්මද ලක්ෂණද? ඇහෙන්නේ ගුණධර්ම. දැන් කාලේ වැඩියෙන්ම හොයලා බලන්නේ මොනවද? ගුණධර්මද ලක්ෂණ? ලක්ෂණ බලන හින්දාමද මන්ද දැන් ගොඩාක් තරුණ තරුණියෝ වැඩියෙන්ම මහන්සි වෙන්නේ මොකක් වෙන්නද? ලක්ෂණ වෙන්න. ලක්ෂණ වෙන්න මේ පැත්තේ මොකද කරන්නේ? අනුරාධපුරයේදී කිව්වා තක්කාලි පෙති ගානවා කියලා. ඇත්තෙන් පැත්තට වෙනස් නෙමෙයි. ලිප්ස්ටික් ගානවා, කියුටෙක්ස් ගානවා, කොණ්ඩේ ස්ට්‍රේට් කරනවා, විලාසිතා කරනවා, පවුඩර් ගානවා, තෙල් ගානවා, ක්‍රීම් ගානවා, කොණ්ඩේ ඩයි කරනවා, තඹ කරනවා, කළු කරනවා, ඔප කරනවා, කන් විදිනවා, නහය විදිනවා, ඇහි බැම හදනවා. මේ ඔක්කොම જાති කරන්නේ මොකක් ලක්ෂණ කරන්නද? රූපේ ලක්ෂණ කරන්නේ. එහෙම ලක්ෂණ කරාට අපේ කිසි තරහක් නැහැ. ඒවා තියෙන්නේ ලක්ෂණ වෙන්න තමයි. එහෙම ලක්ෂණ කරගත්තු සමහරක් අය ඉන්නවා පාරේ යන්නේ මං තමයි ලෝකේ ඉන්න විශ්ව රාජිනිය කියලා හිතාගෙන. එහෙම යන අය ඉන්නවද නැද්ද? නැහැ. ඉන්නවා. දන්න කෙනා දන්න ඔය යන්නේ නාකි වෙන්දිරියක් කියලා. දැන් දවල්ට පවුඩර් ගාලා, තෙල් ගාලා, පීන් ගාලා, කොණ්ඩේ ඩයි කරලා තියාගෙන ඉවියට රෑ 12ට නිදාගෙන ඉන්නකොට ගිහිල්ලා බැලුවොත් බණ කියන මටත් එකයි බණහන ඔය ඇත්තන්ටත් එකයි. කට තුනකින් කුණු කෙල වැක්කිරෙනවා, නාසයෙන් හොටු ගලනවා, ඇස් දෙකෙන් කබ උතුරනවා, කුණු පංචස්කන්ධෙම නවදොරකින් ඕජස් ගලනවා. ඇත්තද බොරුද? මේ කොන ශරීරයේ උදේට හොදලා නාවල කවල කොවල අන්දවල හැඩ කරලා ලක්ෂණ කරලා අරගෙන යනකොට සමහරු ඉතින් මාස 7කට පස්සේ යනවා. ගිහිල්ලා කොහොම හරි කැමැත්ත අරගෙන කසාද බැඳලා ගෙදෙට්ට ගෙනහැල්ලා කොලේට ලියලා මුද්දක් දාලා දරුවෝ හදනවා. හැදුවට පස්සේ තමයි අල්ලගත් එකේ දුක තේරෙන්නේ. ඔන්න නෝනෑරි කියනවා ඔයි තමන් කෑල්ල ඉවරයි. පිටි පැකට් එක ඉවරයි. දරුවෝ ඉස්කෝලේට දාන්න ඕනි. මට shopping යන්න ඕනි. පන්සලට අටපිරිකරක් දෙන්න ඕනි.
අදරෑට හාල් නෑ, හෙට උදේට එළවලු නෑ, පුතාගේ තපස්සු දෙක කැඩිලා, ඊයේ ලයිට් බිල ආවා, උදේ වතුර බිලක් ආවා. නෝන ඔය ටික කියනකොට මහත්තයා ළඟට ඇවිදින්න මහත්තයාලට දුකයිද සැපයිද? සැපයි. දුක හටගත්තේ කවුරු අල්ලගත්තු හින්දාද? එහෙමයි කියලා අද කිහිල්ල නෝන වික්කසාද කරලා හරියන්නේ නැහැ. අපේ අයට අත්තරින්ද කිව්වාම ඉස්සෙල්ලාම කරන්නේ නෝන වික්කසාද කරන එක. ඇයි කියලා වැඩක් නෑ හාමුදුරුවනි අනිත්‍යයි. අනිත්‍ය මතක් වෙලා තියෙන්නේ අල්ලගත්තට පස්සේ. බැඳගත්තා නම් දැන් ඉතින් බෙරේ ගන්නම වෙනවා. වෙලාවට මන්නම් බේරුණා. සෙනෙහසින් තමන්ගේ ස්වාමියා ළඟට ඇවිත් බිරිඳ කියනවා මට මේ ගෙදර ඉන්න බෑ මං යනවා යන්න අම්මාගේ ගෙදර. ස්වාමියා බිරිඳගේ අතින් අල්ලගෙන කියනවා මෙතුවක් කල් මාතමගින් ආදරයෙන් ඔන්න ඔයාට පුරුවනිද මිමා අතහැර දායන්න නුඹ නැති එක දවසක් මට බැහැ ජීවත් වෙන්න කෙරෙන්න ඕනෑ මොනවද හනිකට පවසන්න ඔබ කියන ඕන දෙයක් මං කරන්නම් අනේ මාව දාලා නම් යන්න එපා කිව්වා. බිරිඳ කියනවා මටත් ඔයා නැතුව ඉන්න බෑ අපි දෙන්නාම එකතු වෙලා අම්මාට මොකක් හරි කරමු. දැන් අද කාලේ නම් අම්මතාවට වයසට ගියාම කොහාටද ගෙයින්දාන්නේ? මහලු මඩකට අනාථ නිවාසෙට. අතීතේ මහලු මඩම් අනාථ නිවාස තිබුණේ නැහැ. බිරිඳගේ සූදානම අම්මාට කළ යුතු දේ ගැන කියන්නේ. දැන් ස්වාමියා ළඟට ඇවිත් කියනවා ගෙදර කාරද ඕන අම්මාය සැමට මුල් ඕන කාරුමය කිපල දෙන සිතන්නේ මා ගෙවන පවගෙන මවනු වයසක කරදර දෙවයි නෙක නෙක මට ඉන්න බැඳක ගඟට ගෙන ගොස් දාමු දවසක ගඟට ගෙන ගොස් දාමු දවසක අම්මාව පොළාටද ගෙහින් දාන්න කියලා යෝජනා කළේ ගංගාවට දාලා මරන්න කියලා බිරිඳ යෝජනා කළා. ස්වාමියාගේ හදවතට මහා වේදනාවක් දැනුණා. තමන් බිහි කරපු රත්තරන් අම්මා මම කොහොමද ගංගාවට විසි කරන්නේ කියලා. මැදියම් රාත්‍රියේ උදා වේගෙන ඉති අම්මා නිදාගෙන ඉන්න ඇඳ ළඟට තෙමින් පුතා ලං වුණා. අම්මගේ කකුල් දෙක ළඟ දන ගහලා දැන්නා පුළුවන් මට සමාන වෙන්න කියලා. දරුවනේ කුංචි වෙලාවයි. කාරෝලනි සාසල වේහද සාසල කරනවා තම අම්මාව ගල් තලාව වෙත ගෙනිය
Sinihas dun tamamav gangat damanava adara putu gedara avit අම්මාව අරගෙන ගංගාවට ගෙනින්න ගංගාවට විසි කරලා ගෙදරට ඇවිත් පුතා සුව නිින්දකට වැටුණා. නමුත් අපි හිතන දේ නෙවෙයි පුතේ ධම්මානෙ මැද සිද්ධ වුණේ. අතරනේ මාව කලකින් බාල මාතු වෙනවා ගන්දරතේ පාහුරක අම්මාව පැටලෙනවා ගණකාරුවල කාපාන දීන කරනැග එනවා පුතුගොයාන මාව ආලෝයම ගෙත පැමිණෙනවා. එන්වතුනි පූර්ව වාසනාවකට අම්මා මහා ගංගාව මැද කටු අකුලට හිර වෙනවා. අර කටුවත්තක එල්ලිච්ච අම්මා ගංගාවෙන් ගොඩට එනකොට ඇඳිබත විතරයි අම්මට ඉතිරි වුනේ. මුළු ඇඟේම ලේ ගලනවා. අම්මා ගොඩට ඇවිදින්න ඉස්සල්ලාම කතා කළේ පුතාට. මගේ රත්තරන් පුතේ මාව දාලා යන්න එපා කියලා අම්මා ඇඬුවා. අම්මගේ හඬ කාටවත් ඇහුන්නේ නැහැ පින්වතුනි. අම්මා දෙපයින් නැගිට්ට පුතාව හොයාගෙන යන්න. අම්මගේ කකුල් දෙක පන නැතුව එතනම බිම ඇදගෙන වැටුණා. ඒ අම්මගේ උත්සාහය අත්හැරියේ අම්මා මොකද කළේ? රෑ එළි වෙනකන් පින්වතුනි ගංගාවේ තීරයේ ඉඳගෙන තමන්ගේ පුතාව හොයාගෙන මහා කැලයේ මැදින් එළි වෙනකන් දන ගෑවා. දනගගා ඇවිත් එලිපත්තේ පිළ උඩ පුංචි පුතා ඉන්න ගෙදර එලිපත්තේ අම්මා වාඩි වුණා. ලේලි ඇවිදින්න දොර අරිනවා පාන්දර අම්මා නෑ කියන සතුට හදවතේ ඇති කරගෙන. දොර අරිනකොට දැක්ක අම්මා ඉස්සරහා වැටිලා ඉන්නවා කතා කළා තමන්ගේ ස්වාමියාට. කතා කළා අම්මව පෙන්නලා අහනවා ගැඹුරැති ගාන්තරට අම්මව දැවාම කොහොමද සිදුනේ අම්මගේ පැමිණීම ඔය බොරු වලින් රබට නොබෑ හැමදාම මේ මොහොතේම කරමි මේ ගෙය හැර යාම. අම්මා මැරුවයි කියලා ඔයා මාව රැවැට්ටුවා. තව එක මොහොතක්වත් මං ගෙදරින් නෑ මං යනවා යන්න අම්මගේ ගෙදර. සොඳුර මට තව සතියක් කල් දෙන්න. මං මේකට මොකක් හරි කරන්න. කාලේ සතියක් ගත වෙලා ගියා. උදේ පාන්දර ස්වාමියා ළඟට දුවගෙන ඇවිත් බින්ද කියනවා ස්වාමීනි ඔබ දන්නවද ඔබේ නමින් මගේ පුතේ දැන් දරු පැටියෙක් ඉන්නවා. මං අම්මා කෙනෙක් ඔයා තාත්තා කෙනෙක්. මේක ඇහුවා විතරයි පුතාට මහා පුදුම සතුටක් දැනුණා. බිරිඳව පපුවට තුරුළු කරගෙන අහනවා ඔයාට මොනවද මගෙන් වෙන්න ඕනි? ඕන
දුක දුකක් කියන්න ඒක මම ඉෂ්ට කරන්න. ඕන කෑමක් කියන්න මං ඒක ගෙනත් දෙන්නම්. බිරිඳ කියනවා ස්වාමීනි මගේ කුසේ ඉන්න දරුවා වෙනුවෙන් මගේ හිතේ තියෙන පුංචි දොර දුකක්. ඔයාට පුළුවන් දේ ඉෂ්ට කරන්න. ස්වාමී අහනවා මොනවද ඔබට දොර දුකට ඕන? පින්වතුනි අය කියනවා මේක කරුණයකි සතුටක් නැත කවදාද මේ ඉව මිය යන්නේ කොතෙන් ඇවිලේ දෙනුවන් රාකුවේ එතන දිය දන්මිතේ කන්නේ ගෙදරින් යන්නට සැරසුණු වේලේ සමතනියට මිය අවසන්නේ නොබේමව මරාන හදවත කන්නට මහා දුල දුකක් ඇතිවන්නේ. අද රාත්‍රියේ නුඹේ අම්මාව අමුසුරකට ගෙනිල්ලා අම්මාගේ පපුව දෙකට මැදින් පළලා ඇටමස් මිදුළු නහර අතරින් අත දාලා අම්මගේ හදවත මට කන්න ඕනේ කියලා කිව්වා. ඇගේ වුමනාව තියෙන්නේ හදවත කන්න නෙවෙයි පිටුතුනි අම්මාව වරවන්න. පුදුම සහගත දෙයක් පුතාට සිහි නැති වුණා මේක අහද්දී. හැන්දෑවේ පුතා මේ ගැන කල්පනා කරමින් නිින්දක් නැතිව නිදි වරාගෙන ඉන්නකොට අවසානයේදී අම්මාගේ ඇඳ ළඟට ගිහින් අම්මගේ දෙපා ළඟ දන ගහලා ඇඟිලි කුඩු මතින් අත් දෙක තියලා වැන්දා. බුදුහාමේ මට සමාන දෙන්න කියලා. එතකොටම අම්මාට හැරුණා. කුපිලාම්පුවේ අම්මා දැක්ක පුතා අඬනවා. අම්මා දැනගත්තා අද මාව මරන්නයි සූදානම්. හදවතින් ප්‍රාර්ථනාවක් කරලා අම්මා ඇස් දෙක පියාගත්තා. මොකක්ද අම්මා කරපු ප්‍රාර්ථනාව? අද මා රාත්‍රියේ මරණ බව මම දන්නවා පුතේ. ඒ මම ඔබත් එක්ක කවදාවත් තරහක් වෛරයක් නෑ මගේ පුතේ. උපදින හැම භවයකම මගේ කුසේ මගේම පුතෙක් වෙලා ඔබ ඉපදෙන්න ඕනි කියලා අම්මා ඇස් දෙක පියාගත්තා. දතුනේ සුළු වෙලාවයි. කාරුවේ නිසාස රහත ආසල Baba
no hai kambulani galanni kohomad pinvetuni mekaruna kiyanne hadawata randala gannai argena dal paturni puduge atata iranawa mauge papu kandan depantata galalaran mauhadavata hamadata duganavagal salavehidan idiriyata අම්මාගේ පපුව දෙකට නැණි අදලා හදවත ගලවලා අතට අරගෙන ගල් තලාව දිගේ දුවගෙන යද්දි එකපාරටම පයෙ ඉස්සලා පුතා වැටුණා. නියපොත්තේ ලේ ගලද්දී විශ්ව ශක්ති ධාරාවේ චිත්ත බලයෙන් අම්මාගේ හදවත කතා කරන හඬ පුතාට ඇහෙනවා. විද්‍යානුකූලව කියනවා නම් අම්මගේ විඥාන ධාතුව කතා කරන හඬ පුතාට ඇහෙනවා. අම්මා කතා කරලා ඇහුවේ එකම එක වචන තේජියයි. උඹට වෙනුනමයි පුතේ කියලා විතරයි. තමන්ව මැරුවත් දුක දැනෙන්නේ අම්මට. හැබැයි දරුවා වැටෙද්දී අම්මගේ හදවත උණු වෙන්නේ නැති දරුසිනේ අතට. ඒකයි පුතේ අම්මා ගෙදර දුක් කිව්වේ. ඒකයි අම්මා බුදු පදවියට පමණක් දෙවෙනි උනේ. ගෙදර දුක් අම්මා කිව්වේ. අම්මගේ හදවත කතා කරන හඬ ඇහිච්ච පුතාට කළ පාපය නැවත නැවත මතක් වුණා. ආයෙ දුවගෙන ගියා අම්මව මරපු තැනට ගිහිල්ලා අම්මගේ මල කඳ දෝත්තට අරගෙන මහ පොළොවේ හැප්පි හැප්පි ඇඬුවා. දුක දරා ගන්න බැරි කමට ලය හැරිලා එතනම පුතා මරණයටපත් වුණා. අපි අද කියන්නේ heart attack කියලා. කම්පණය දරා ගන්න බැරුව එතනම මියදුණා. උදේ පාන්දර බිරිඳ එනවා දොළදුක සංසිඳෝ ගන්න එකත් පස්සෙක මව් මැරිලා තවත් පස්සෙක ස්වාමියා මැරිලා මං හින්දා නේද මේක සිද්ධ වුනේ කියලා ඇයන් දෙල්ලෙදලා දාගෙන මරණයටපත් වුණා. මේ හැම මරණ කතාවක් ඇතුළෙම අපිට කියලා දෙන එක දෙයක් තියෙනවා. අම්මා කෙනෙකුගේ වටිනාකම දැනෙන්නේ අම්මා පිළිදාලා මේ ලෝකෙන් ගිය දාට පුතේ ඉන්නකොට නෙවෙයි. අම්මා ඉන්නකොට අම්මට රවලා ඔරවලා ගස්සලා එකට එක කියලා බැනලා අත උස්සලා ඇති. දවසක අම්මා අපිව දාලා මේ ලෝකෙන් සමුගෙන ගිය දාට අනේ මගේ අම්මා ඉදියනම් කියලා පපුවට මහා වේදනාවක් දැනේ. අම්මා තාත්තා කෙනෙකුගේ වටිනාකම මේ ලෝකේ වැඩියෙන්ම දැනෙන කෙනා තමයි පන්සලේ මහාන වෙලා ඉන්න පුංචි හාමුදුරුවෝ. අවුරුදු 8න් 10න් පන්සලට එන්න පිටත් වෙන දවසේ මට තාම මතකයි මගේ අම්මා මට කියපු ටික. එදා අම්මගේ පපුවට මාව දුරු කරගෙන අම්මගේ ඇස් දෙකේ කඳුළු පුරවගෙන
අම්මා මට කිව්ව එක දෙයක්. මගේ රත්තරන් පුතේ මාව දාලා යන්න එපා කියලා අම්මා ඇඬුවා. එදා අම්මගේ දෙනෙතින් වැටිච්ච කඳුළු පිය දාලා පන්සලට ඇවිත් මේ කහචීවරය පොරවගත්තු දවසේ අම්මා මතක් වෙලා ප්‍රමාණව කඳුළු ආවා. තාත්තව මතක් වෙලා ප්‍රමාණව කඳුළු ආවා. පාන්දර 4ට නැගිටලා ඉඳලා අතට අරගෙන අක්කර ගාන පන්සලේ මිදුල දෑසේ කරගෙට එනකන් අතු ගන්නකොට දැලිවලම් පිඟම් වාජන සිවුරේ තවරගෙන පුංචි කාලේ පොඩිකමට හොරනකොට හැන්දෑවට බණ පොත් අතට අරගෙන විහාරයට ගිහිල්ලා මහරෑ 1-2 වෙනකම් බණ පොත් කියවනකොට පුංචි හාමුදුරුවන්ට අම්මාව මතක් වෙනවා. තාත්තව මතක් වෙනවා. රැයට බඩගින්න දැනෙනවා. අම්මා ළඟට යන්නද තාත්තා ළඟට යන්නද? ලොකු හාමුදුරුවෝ ළඟට දුවගෙන ගිහිල්ලා හාමුදුරුවනේ මට බඩගිනි කියලා කියනකොට සමහර දාට අම්මා වලද අඩියේ තියෙන දම්කුඩ ටික තාත්තා ආදරෙන් අපිට තවපු බත්කට වෙනුවට අපිට ලොකු හාමුදුරුවන්ගෙන් රාත්‍රී කුසගින්දරට ලැබුණේ වේගල් කෝටු නාරම් සියබලාතු මේ සියල්ල විඳගෙන අද මෙතනට ආපු නිසා පොඩි හාමුදුරුවෝ ඔබට කියලා දෙන එක දෙයක් තියෙනවා. අම්මා නැති දුක දැනෙන්නේ අම්මා නැති දාට ඉන්නකොට නෙවෙයි. ඔබ ඔබේ අම්මාට කොච්චරනම් රවන්න ඔරවන්න බනින්නේ නැද්ද? ඒ ඔරවපු වාරයක් ගානේ ඔබට ලැබෙන විපාක කොච්චර දරුණුද කියලා දන්නවනම් අම්මා දිහා එක වතාවක් සබලවත් බලන්නේ පුතේ. තාත්තා දිහා එක වතාවක් සබලවත් බලන්නේ පුතේ. අම්මා තාත්තා කුස තුල දරාගෙන අම්මගේ අපිව මේ ලෝකෙට බිහි කරන්න බිඳපු වේදනාව කොච්චරද කියලා ඔය ඇත්ත දන්නවනම් අම්මා දිහා කවදාවත් හොරබලා බලන්නේ පුතේ. ඔබේ අම්මගේ කුසට ඔයාව ඉස්සල්ලාම කලලයක් විදිහට ආපු දවසේ මේ ලෝකේ අම්මා තරම් පතුරුවන කෙනෙක් තුන් ලෝකෙවත් නැහැ පුතේ. තාත්තා හැරුණකොට මාස 9ක් කුසේ තියාගෙන ඉඳි කොච්චරනම් අම්මගේ කුස ඇතුලේ අපි පයින් ගහන්න දඟලන්න හැරෙන්නේ නැද්ද? කඳු ගලක් වගේ අම්මා ඒව දරාගත්තා. මෙතට නිින්දක් නැතිව නිදි වරාගෙන එක ඇලයකට නිදා ගන්න බැරුව දවසක් දෙකක් මාසයක් නෙවෙයි මාස 9ක් කොච්චර වේදනාව උලලැද්ද? මිරිස් ගහට කෑම ටිකක් කෑවේ නෑ අම්මා අනේ මගේ දරුවට දැවිල්ල හැදෙයි කියලා. රස්නෙට වතුර ටිකක් බිව්වේ නෑ මගේ කුසේ ඉන්න දරුවට රස්නේ දෙන්නේ කියලා. හයියෙන් ඇවිදලා වැඩපල කළේ නෑ මගේ කුසේ ඉන්න දරුව රෙදෙයි තුවාල දෙයි කියලා. ඔයාලා දන්නවද පුතේ මාස 9ක් අම්මගේ කුස ඇතුලේ ඔයාව හැදෙනකොට මාස 9ෙම ඔබ හුස්ම ගත්තේ අම්මා ගන්න හුස්ම ටිකේ. මාස 9ක් ඔබට ආහාරය පෝෂණය දුන්නේ අම්මා කන කෑම ටිකේ. අම්මගෙන් හැමදේම ලබාගෙන තාත්තගෙන් අම්මාට ඔබ වෙනුවෙන් ලැබුණ එක ශෛලයක් විතරයි. ට්‍රිලියනයක් ශෛල හැදුවා අම්මා ඔබ වෙනුවෙන් පුතේ. අතපය 4 හදලා ලොකු මහත් කරලා කුසෙන් මේ ලෝකෙට එළිය දප්පන් ඉස්පිරිතාලේ ඇඳ වියලා අල්ලගෙන අම්මා කොච්චර කෑ ගහලා නැද්ද? යටිකිරියෙන් කොච්චර වේදනාව විඳින්නේ නැද්ද? ඉස්පිරිතාලේ ඇඳ වියලා අල්ලගෙන මහ වේදනාවක් මැද ලේ විලක් මැද ඔබව බිහි කළා නර්ස් නෝන අරගෙන අතට ගෙනත් දෙනකොට අම්මගේ ඇඟේ දුවපු රක්ත වර්ණ ලේ ටික
සුදු පාට කිරිවලට හැරුණ පුතේ. අන්නේ මව් කිරි ටික බීලා තමයි ඔයාලා ලොකු මහත් උනේ. කරදර ටික මහත් වෙනකොට සමහර දරුවෝ අම්මගෙන් අහනවා අම්මා මට මොනවද දුන්නේ තාත්තා මට මොනවද කරලා තියෙන්නේ කියලා. ඔබට ලැබිලා තියෙන ඔය මුළු ශරීර පූර්වම ඔබට දුන්නේ අම්මා කියන එක අමතක කරන්න එපා. ඔබේ අම්මයි තාත්තයි ඔබව මේ තැනට ගේන්න නොබිදිනා දුක් කඳුළු අප්‍රමාණව වින්දා. එච්චර කැපවීම කරපු අම්මා තාත්තගේ හිත විඳන්න එපා කවදාවත්ම. අත් දෙක නළලට අරගෙන වැඳ ගන්න ඔබේ පින්වත් අම්මා තාත්තා දෙන්නව මතක් කරලා මෙසේ බුදුන්ට කලින් මගේ අම්මටයි තාත්තටයි නිවන් දොර විවර කරගන්න මේ පින්කම පාරමිතාවක්ම වේවා කියන පැතුමින් දෑත් එකතු කරලා දුහුත් මුදුන් තබාගෙන අම්මා තාත්තට පින් දෙමු. මෙන්න මේ විදියට දස මාසයක් කොසතුල මා දරුවා අම්මා රතෝලේ සොදෝ කිරි කරලා ඒවා මගේ අද දවසේදී මේ වටින දහම් දේශනාවට ආරාධනා කළේ ශ්‍රී ලුම්බිනි විවේක සේනාසනාධිපති නරවල්පිට චන්දානන්ද ගෞරවනීය පඬිතුමා වහන්සේ
වහන්සේගේ උතුම් වූ ආරාධනාවෙන් යුක්තව අපේ කල්යාණ මිත්‍ර අමිල තරුණ මහත්මයාගේ සම්බන්ධීකරණයෙන් යුක්තව මේ උතුම් වූ ධම්ම දේශනාවට ආරාධනාවන් සිදු කළා. ඔය ඇත්ත බොහෝ දෙනෙක් ගෙදර දහසක් වැඩ කටයුතු තියේදී එක බුදුබණ පදයක් හරි අහන්න ඕනේ කියලා සිතුවිල්ලෙන් පන්සලට ආවා. මේ ඇත්තෝ බුදුබණ පදයක් ගානේ ව්‍යත්තන්ත දහම් නැන වර්ධනය වෙලා ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් ලෝක සත්‍යය වෙත පතල මහා කරුණාවෙන් යුතුව ඉස්මතු කොට අවබෝධ කරගන්නා ලද උතුම් ශ්‍රී සද්ධර්ම ශ්‍රවණේ ජීවිතේ වාසනාවක් ලෙස ලැබිලා කල්යාණ මිත්‍ර සම්පත්තියේ ජීවිතයට ලැබිලා බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා නිවි සැනහි වදාළ සාන්ත සුන්දර සුඛ ප්‍රණීත ධම්මොත් ප්‍රවලතර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස ඔයයන්ගේ සාංසාරික ජීවිතයේ මේ ධර්මානුශරීය පින්කම පාරමිතාවක්ම වේවා කියලා සාදුනාදයක් සම්‍යක් දෘෂ්ටික සියලු දෙවිවරු පින් අනුමෝදන් වෙලා දෙවියෝ ඔබව ආරක්ෂා කරත්වා දෙවියෝ ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා නිවන් සුවයේ සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙන්න සාදුනාදයක් පවත්වමු. ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු සම්පදාති අභිවාදන තීර්ථ නිච්ඡං බුද්ධාගතායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ අමිච්ඡතු. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා හෙළ පුරාණය YouTube channel එක subscribe කරන්න. එවැගේම පහලින් තියෙන කුඩා සීනුව ක්ලික් කරොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔයාලට දැනගන්නත් පුළුවන්.